තෙරුවන් සරණයි සියලු දෙනාටම. අකුසලින් දුරව කුසල් මත පිහිටා ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නට අවැසි වන සද්ධර්මයේ sannivedanaya කරන බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සද්ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදු නාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අම්බලන්තොට වෘද්ධියකම පදිංචි රේණුකා වීරවර්ණ මහත්මිය චරිත් පුතණුවන් නිරන්තරා දියණිය ඇතුළු පින්වත් පිරිස අයුතුම් වූ සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම sannivedanaya කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස වැඩම කොට වදාළ අති ගෞරවනීය අපේ ස්වාමින් වහන්සේගෙන් අවසරයි පින්වත් සිල්මෑණිවරු ප්‍රධානව අද ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ දරන සත්පුරුෂ දායක පින්වත් පිරිස ඇතුළුව සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම පින්කම වෙන සද්ධර්ම දානමය පින්කම සම්පූර්ණ කරගන්න. ලක්වැසි ලෝවැසි ධර්ම ශ්‍රවණය කරන්න කැමති සියලු දෙනා වෙනුවෙන්ම ධර්මයේ දානය කරවලා ඒ උතුම් මහ පින්කම මුදුන්පත් කරගන්නවා වගේම මේ මොහොතේ මේ මැදිරිය තුල සද්ධර්ම ශ්‍රවණය කරන්නත් මේ පින්වත් පිරිස සූදානම් වෙනවා. සද්ධර්ම ශ්‍රවණය කරන අයට අපේ බුදුරජාණන් වහන්සේ අනුශාසනාවක් කළා බණ අහන හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් මුදුන්පත් කර ගැනීම ප්‍රධාන පරමාර්ථය කරගෙන බණ අහන්න කියලා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා මේ දේශනාව අතරතුරදීම
මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න කියලා. ඒ බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම අපි ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සුඛ කියන වර්ගයේ සඳහන් වෙන එක ගාථා රත්නයක්. මේ ගාථා රත්නය මේ බණ අහන පිරිසෙන් වැඩි දෙනෙක් දන්නව ඇති කියලා හිතනවා. ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං විශ්වාසා පරමා ඥාති නිබ්බානං පරමං සුඛං. භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කළේ කොසල් මහරජුරු අරමුණු කරලා. කොසල් රජුරුව කියලා කියන්නේ ජම්බුද්වීපයේ මහා සටන්කාමීන් 3 දෙනාගෙන් එක්කෙනෙක්. බුදුරජාණන් වහන්සේට ඊටාම සමීප, භාග්‍යතුන් වහන්සේට බොහෝසේ කුළුපග වෙච්ච දායක මහත්මයෙක්. යටත් පිරිසෙන් දවසකට දෙපාරක් විතරවත් බුදුරජාණන් වහන්සේ වැඳගන්න උත්සාහවත් වෙච්ච කෙනෙක්. සවැත් නුවර විතරක් නෙමෙයි, ඊට යදුන් කීපයකට එහා නමුත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා නම් දුර නොබලා භාග්‍යතුන් වහන්සේ වඳින්න ගියපු බව ධම්මචේතිය ආදී සූත්‍ර වලින් පැහැදිලි වෙනවා. කොසල් රජුරුව සාමාන්‍යයෙන් දවසේ ආහාර ගන්නකොට මගධ නැලියෙන් නැලි 16ක් බත් වළඳන බව සඳහන් කරනවා. ඒ බත් ප්‍රමාණයට සෑහෙන්න ව්‍යංජනත් ඒකට එකතු කර ගන්නවා. එහෙම ආහාර ගත්තහම හරි අමාරුයි. එක දවසක් ආහාර වළඳලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ ළඟටත් ගියා. ගියාට පහසුවෙන් ඉන්න පුළුවන්කමක් නැහැ. ආහාරයේ මත හොඳටම දැනෙනවා. බඩ හොඳටම පිරීලා නිසා එහාට මෙහාට ඇඹරෙනවා. නිදි කිරා වැටෙනවා. බුදුරජාණන් වහන්සේ ඇහුවා, මහරජ අසනීපද කියලා. ස්වාමීනි, හැමදාම ආහාර ගත්තහම මෙහෙම තමයි. නමුත් රජ්ජුරුවන්ට මේ වෙලාවේ ආහාර වැළඳීම පිළිබඳව බණක් කියන එකේ තේරුමක් නැහැ. රජ්ජුරුවන්ට ධර්මය අවබෝධ කරන්න මේ වෙලාවේ පහසු නැහැ. ඒ කායික අපහසුතාවය හොඳටම තියෙනවා. රජ්ජුරුව ළඟ හිටියා රජ්ජුරුවන්ගේ බෑනා කෙනෙක්. ඒ බෑනගේ නම සුදස්සන. සුදස්සනට බුදුරජාණන් වහන්සේ මතක් කළා, හෙට රජ්ජුරුව කෑම කණ්ඩ වාඩි වුණාම ළඟ ඉඳලා රජ්ජුරුවන්ගේ කෑම පිඟානේ තියෙන අන්තිම බත් කට වළඳන්න දෙන්න එපා. ඒක ගන්න. ඒක වළඳන එක නවත්තලා ඒකේ තියෙන බත් ඇට ගණන් කරන්න කිව්වා. අනිද්දාට හාල් ගන්නකොට අර බත් ඇට ගණනට හාල් ඇට ඒකෙන් අයින් කරන්න කිව්වා. ඊළඟ දවසෙත් බත් පිට නවත්තලා බත් ඇට ගණන් කරලා පහුවදා හාල් වලින් ඒ ඇට ගාන අයින් කරන්න කිව්වා. මෙහෙම අයින් කරගෙන ගිහිල්ලා යම් දවසක කෑම කාලා රජුරුව සුවසේම ඉන්නවා දැක්කොත් එදාට ගත්ත ප්‍රමාණයට අනිත් දවස්වලට උයලා දෙන්න කියලා කිව්වා. මේ කාරණාව පැහැදිලි කරලා තමයි මුලින් මාතෘකා කරගත්ත ගාථා රත්නයේ දේශනා කොට වදාළේ. අතීතයේ ආහාර ගත්ත බොහෝ දෙනෙකුගේ ස්වභාවය ධර්මයේ තැන් තැන් වල පැහැදිලි කරනවා. තණ්හාව. සමහර අයට කීවි බත්ත මමිතක කියලා. අපට නම් පින්නතුනි කොයි තරම් රසවත් ආහාරයක් ලැබුණත් සීමාව ඉක්මවා ගියහම ඒ ආහාරය අප්පිරිය වෙනවා.
නමුත් එහෙම නෙමේ අතීතයේ ඉඳලා තියෙනවා. කටට දාගත්ත ආහාර ටික ගිලෙන්නේ නැති වෙනකම්ම ආහාර අරගෙන. නමුත් ප්‍රණීත ආහාර තව ඉතුරුයි. එව්වත් කොහොම හරි අනුභව කරන්න තිබ්බනම් කැමති. නමුත් දැන් කටේ තියෙන ටිකවත් ගිලෙන්නේ නැහැ. ඒ හින්දා එළියට ගිහිල්ලා ගිරියට ඇඟිල්ල දාලා වමනි කරනවා. වමනි කරලා අඩු කරනවා. අඩු කරලා ඇවිල්ලා අර ඉතුරු ආහාර ටික ආයෙ අනුභව කරනවා. රස තෘෂ්ණාවේ තරම මේගොල්ලන්ට කිව්වා බත්ත මමිතක කියලා. තව පිරිසක් හිටිය ආහාර 7ක කෑම කාලා ඉවර වුණාම නැගිටින්න බෑ. තව කෙනෙක් අත දීලා තමයි නැගිටවන්න වෙන්නේ. ආහාර 7ක. තව කෙනෙක් හිටියා කාක මාතක. කෑම කාලා ඉවර වෙලා නැගිට ගන්න බෑ. ඒ ආසනයේම එහෙම්ම වැටෙනවා. බෙල්ල පහලට එල්ලෙනවා. නිින්ද යනවා. කට ඇරෙනවා. කපුටු ඇවිල්ලා මෙයාගේ කටින් අරගෙන බත් කනවා. එයාට කියනවා කාක මාතක. තව අය හිටියා කෑම කෑවහම ඇඳුම අඳින්න බෑ. ඒ බඩ හොඳටම නෙරාගෙන ඇවිල්ලා. ඇඳුම් අඳින්න බෑ. මෙහෙම තව කීප දෙනෙක් ගැන කියනවා. ඉතින් කොසල් රජුරුත් ආහාර ගත්තාම හරි අමාරුවෙන් තමයි ඉන්නේ. අපි මුලින් සඳහන් කරපු ගාථාව දේශනා කොට වදාලා රජුරවන්ට කරුණු පැහැදිලි කරගන්න. ආරෝග්‍ය පරමාලාභ. මේ ලෝකේ තියෙන උතුම්ම ලාභය නිරෝගී බව. ලාභ කියලා කියහම ලාභ වර්ග ඕන තරම් තියෙනවා. ඉඩම් ලාභ, ගෙවල් ලාභ, ධන ලාභ, රන් රිදී මුතු මැණික් ලාභ, ඇඳුම් ලාභ, වාහන ලාභ, ආභරණ ලාභ මේ ආදි වශයෙන් ලාභ ගැන ඕන තරම් කතා කරන්න පුළුවන්. අපි හැමෝම ලාභ වලට මිසක් පාඩු වලට කොහොමත් කැමති නැහැ. හොයාගත්ත සම්පත් සුදුසු නැති විදිහට අනවශ්‍ය විදිහට වැය වියදම් කරන්න කැමතිත් නැහැ. ලාභය දිහා බල සතුටු වෙන එක අපි හැමෝගෙම ස්වභාවයයි. හැබැයි මේ හැම ලාභයකටම වඩා වටින ලාභය කීවේ නිරෝගී ලාභය. නිකරුණේ වියදම් කළේ නැති වුණාට රැස් කරලා දැක බලාගෙන සතුටු වෙවි හිටියට ලෙඩක් හැදුනොත් එහෙම ඒ ලෙඩේට කොච්චර වියදම් කරනවද? සමහර වෙලාවට බැංකුවේ තියෙන සල්ලි ඉවර වෙනකම්ම වෙදකම් කරනවා. ඒ කියන්නේ ඒ සල්ලි වලට වඩා නිරෝගී බව උතුම්. ධන ලාභයට වඩා නිරෝගී ලාභය උතුම් හින්දා බැංකුවේ සල්ලි දැන් ඔක්කොම ඉවරයි. රන් රිදී තිබුණා. ඒ රන් රිදී ලාභයට වඩා නිරෝගී ලාභය උතුම් හින්දා මාලේ වලල්ල කරාඹුව මුද්ද උකස් කරලා බෙහෙත් කරන අය ඕන තරම් ඉන්නවා. තවත් ඉවරයක් නැති හින්දා ඉඩම් විකුණන අය, වාහන විකුණන අය, ඉන්න ගේත් උගසට තියන අය බෙහෙත් කරගන්න එහෙම වැය වියදම් කරන්න ලෑස්ති වෙන අය ඉන්නවා. එතකොට ඉන්න gedara ලාභයටත් වඩා නිරෝගී ලාභය උතුම් හින්දා අනික් සියලුම ලාභ නිරෝගී ලාභයට යටත් වෙනවා. නිරෝගී බව නැත්තම් නිරෝගී බව ඇති කර ගැනීම සඳහා අනිත් ඕනෑම දෙයක් කැප කරන්න අපි ලෑස්ති. ගෙයක් හදාගන්න ඉරාගත්ත ලී ටික විකුණලා හරි බෙහෙත් කරන්න ලැබුණොත් ඒක සැපයි. ගේ හදාගන්න කපාගත්ත ගඩොල් ටික විකුණලා හරි ගේ හදන එක පැත්තක තියලා නිරෝගී වෙලා ඉන්න අපි ලෑස්ති. මේ දේවල් වලින් පේන්නේ නිරෝගී ලාභය සියලුම ලාභයන්ට වඩා වටින බව. දෙවැනි කාරණාව අපි සඳහන් කළේ සන්තුට්ටි පරමන් ධන. අපි හැමෝම ධනයට හරි කැමති. ධනය රැස් කරගන්නත් හරි කැමති.
නමුත් පින්නතුනි සතුට වෙනුවෙන් ඒ රැස් කරගත්ත ධනය ඕන තරම් වියදම් කරනවා. සතුට වෙනුවෙන් සල්ලි වියදම් කරනකොට සල්ලි ගැන කොහොමත් හිතන්නේ. උපරිම සතුටක් ගැන තමයි අපි කල්පනා කරන්නේ. කෝටි ගාණක් වියදම් කරලා ගෙයක් හදනවා. ගේ හදාගෙන යනකොට තව අලුතෙන් අංග එකතු කරනවා. ළඟ සල්ලි නෑ. දැන් නිවාස ණයකුත් ගන්නවා. තව කෙනෙකුගෙන් ණයටත් ඉල්ල ගන්නවා. කැමති විදිහට ගොඩනගනවා. ඒ සල්ලි වලට වඩා මේ ගේ හදාගත්තාම තියෙන සතුට වටින හින්දා. ගේ ඇතුළට අලුත් නවීන තාලයේ ගෘහ භාණ්ඩ එකතු වෙනවනම් ඒක සතුට නම් සල්ලි වියදම් කරලා රන් රිදී විකුණලා අලුත් ගෘහ භාණ්ඩ ගේනවා. රූපවාහිනියක් ගෙදර ගෙනත් තියාගන්න ලක්ෂ 3-4ක් සමහර රූපවාහිනී වලට ඕනේ වුණාට ලක්ෂ 3-4ට වඩා රූපවාහිනියක් ගෙනහම සතුටු නම් අපි රූපවාහිනියයි අරන් එන්නේ සල්ලි ගැන හිතන්නේ. වාහනයක් තියෙනවා නම් ඒකට කැමති නම් වාහන ලාභයට සතුටු නම් අපි සල්ලි ඔක්කොම නැතත් ණයට හරි වාහනයක් ගන්නවා. වාරික වශයෙන් ගෙවන්න ණයක් තියෙන බව ඇත්ත. නමුත් ඒ ණය ගෙවනවට වඩා සතුටුයි ගේ ඇතුලේ වාහනයක් තියෙනවනේ. අනිත් ධනය ඔක්කොම යට යනවා සතුට නැමැති ධනයේ හින්දා. සමහර අය සතුට වෙනුවෙන් වියදම් කරලා අරගත්ත ඇඳපුටු මේස දන් දෙනවා. ලක්ෂ ගණන් වියදම් කරලා දසලක්ෂ ගණන් වියදම් කරලා දන් දෙන අය ඉන්නවා. වියදම් වෙච්ච මුදල ගැන නෙමෙයි සතුට, දානීය පූජා කරගත්තේ ගැන සතුටුයි. චෛත්‍යයක් හදලා සතුටු වෙන්න පුළුවන් නම් කෝටි ගාණක් වියදම් කරනවා. ඒ වියදම ගැන දුකක් නැහැ. චෛත්‍යයේ වැඩ ඉවර වුණාම තමයි සතුට. හොඳ දානයක් පූජා කරාම තමයි සතුට. ඒ වෙනුවෙන් වියදම් වෙච්ච ප්‍රමාණය අයවැය හදලවත් බලන්නේ නැහැ. එහෙනම් සතුට ළඟ අනිත් හැම ධනයක්ම යටත්. ඒක නිසා සන්තුට්ටි පරමන් ධනං කියලා දේශනා කළා. එතකොට පින්නතුනි මේ ධනය ගැන කතා කරනකොට තවත් ධන සම්පත් ගැන බුදුරජාණන් වහන්සේ වෙනම දේශනා කරලා තියෙනවා. ආර්ය ධන කීයක් දේශනා කළාද? 7ක් දේශනා කළා. අපි ඒවට මොනවද කියන්නේ? සප්ත ආර්ය ධනය කියලා. ඒකේ මුලින්ම තියෙනවා ශ්‍රද්ධා ධනං. ශ්‍රද්ධාව ධනයක්. රන් රිදී මුතුමැණික් තියෙනවා නම් සල්ලි නැති වුණාට කමක් නැහැ. රන් රිදී තියෙනවා නම් ගෙවල් හදන්නත් පුළුවන්, ඉඩම් ගන්නත් පුළුවන්, වාහන ගන්නත් පුළුවන්, සතුටු සාද පවත්වන්නත් පුළුවන්. රන් රිදී තියෙනවා නම් සල්ලි ඕනේ නැහැ. ඕන තරම් මේ මුතුමැණික් සල්ලි වලට හිලව් කරන්න පුළුවන්. රන් රිදී තියෙනවා නම් ධනය හිග නෑ වගේම ශ්‍රද්ධාව තියෙනවා නම් ඒ පුජ්‍යලයට මේ ලෝකේ මොනවද හිග? ඒ ශ්‍රද්ධාව ලෞකික ශ්‍රද්ධාවයි ලෝකෝත්තර ශ්‍රද්ධාවයි කියලා කොටස් දෙකක් තියෙනවා. මොනවද ලෞකික ශ්‍රද්ධාව? කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්නවා. හරි කැමැත්තෙන් තමයි පටන් ගන්නේ. ඔහුගේ කැමැත්ත නැත්තම් ශ්‍රද්ධාව තියෙන තාක්කල් ඔහු ව්‍යාපාරය වෙනුවෙන් උපරිමයෙන් යෙදෙනවා. ඒ ව්‍යාපාරය වෙනුවෙන් කැපවිච්ච තරමට ඒ ව්‍යාපාරය දියුණු වෙනවා. ඇයි ඒ කැප වෙන්නේ? ඒ ගැන ලොකු කැමැත්තක් තියෙනවා. ව්‍යාපාරය ගැන ශ්‍රද්ධාවක් තියෙනවා. ඉගෙන ගන්න ළමෙක් සමහර කෙනෙක් උපාධිය දක්වාම ඉගෙන ගන්නවා. ඒ කියන්නේ තමන් ඉගෙන ගන්න විෂය ධාරා පිළිබඳව ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා. දෙන්නෙක් එකට පටන් ගන්නවා අපි දෙන්නම දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගමු කියලා. එක්කෙනෙක් මග නවතිනවා. ටික කාලයක් කරගෙන යනකොට එයාගේ ශ්‍රද්ධාව හීන වෙච්ච නිසා එයා අධ්‍යාපනයේ තියෙන කැමැත්ත ටික ටික අඩු කරලා වෙන පැත්තක යනවා.
ඒ ඉගෙන ගන්න තිබ්බ ශ්‍රද්ධාව නැති හින්දා එයාට බලාපොරොත්තු ඉලක්කයට යන්න බැරි වුණා. නමුත් මේ ලෞකික සම්පත් පිළිබඳව මනාව කැමැත්තක් ආසාවක් තියෙනවා නම් ඔහු ඒ ලෞකික කටයුතු හැම එකක්ම දිනනවා. කැමැත්ත ශ්‍රද්ධාව නැති කෙනා ලෞකික කටයුතු වලිනුත් දුප්පත් වෙනවා. හැබැයි යමෙක් ළඟ ලෞකික ශ්‍රද්ධාව නැත්තම් ලෝකෝත්තර ශ්‍රද්ධාව ඔහු ළඟ කොහොමත් නැහැ. තිසරණ නැහැ, පන්සිල් නැහැ. ශ්‍රද්ධාව තිබුණා නම් මනාව තිසරණෙහි පිහිටනවා. ශ්‍රද්ධාව තියෙනවා නම් අනිවාර්යෙන් පන්සිල් රකින්න. බුද්ධ වචනයට ගෞරවයේ ශ්‍රද්ධාව නැහැ. සංසාරي පිළිබඳව බය නැහැ. ඒ නිසා ඔහු සිල් රකින්න උත්සාහ දරන්නෙත් නැහැ. ඒ ලෝකෝත්තර ශ්‍රද්ධාවට යන පාරට එන්නේ නැහැ. නමුත් ශ්‍රද්ධාව තිබුණා නම් හැම ශ්‍රද්ධාවන්තයෙක්ම පන්සිල් ආරක්ෂා කරනවමයි. එහෙමනම් ලෞකික ශ්‍රද්ධාවත් සමහරුන්ට නැහැ. ලෝකෝත්තර ශ්‍රද්ධාව කොහොමත් නැහැ. නමුත් ශ්‍රද්ධාව කියලා කියන්නේ උතුම්ම ධනයක්. සුප්පබුද්ධ කුට්ටිට සක්‍ර දේවේන්ද්‍රයන් සඳහන් කරාම ඔබ ධනවත් කරන්නම්, ඔබේ රෝගය සනීප කරන්නම් සක් දෙවිඳු හැටියටම ඇවිල්ලා කියනවා. සුප්පබුද්ධ ගැන අපේ අය අහලා තියෙනවා. කුෂ්ඨ රෝගී බණමඩුවේ පිටපැත්තේ ඉඳලා බණ අහන්නේ. ඇයි ඇතුළට එනවට මිනිස්සු කැමති නැහැ. ඇතුළේ ඉන්න මිනිස්සු සෝවාන් නොවෙනකොට එළියේ බණ අහපු සුප්පබුද්ධ සෝවාන් වුණා. මෙහෙම දේවල් ලෝකේ වුණ තරම් තියෙනවා. අඟුලිමාල මහරහතන් වහන්සේට සමහර වෙලාවට අපි තාමත් කියන්නේ අඟුලිමාලයා කියලා. මිනිමරුව කියලා. හොරා කියලා. නමුත් උන්වහන්සේ සංසාරයෙන් එතර වෙලා යන්නත් ගිහිල්ලා. මිනිමරපු නැති, හොරකම් කරපු නැති අපිට තවමත් පන්සිල්වත් රැක ගන්න තරම් ශ්‍රද්ධාවක් නැහැ. එහෙමනම් මේ ශ්‍රද්ධාව කියන එක දියුණු වෙන්න පටන් ගත්තාම කෙනෙක් උපරිමයටම යනවා. සුප්පබුද්ධත් සඳහන් කළා සක්‍ර දේවේන්ද්‍රට සක්‍ර දේවේන්ද්‍රයන්ණනි ඔබ හිතාගෙන ඉන්නේ මම දුප්පත් කියලාද? මම සක්විති රජෙක් වාගේ. මංගාව තියෙනවා ධනයක්. ඒක මේ ලෝකේ හුඟක් අය ළඟ නැහැ. ඒක තියෙන තාක්කල් මම දුප්පත් කියලා හිතන්න එපා. මොනවද මම ගාව තියෙන ධනෙ? සප්තාර ධනෙ මට තියෙනවා. යමෙක් සප්තාර ධනෙන් පොහොසත් නම් ඔහු සක්විති රජෙක් වගේ කියලා තියෙනවා. එහෙමනම් ධනය ඒ පැත්තෙන් කතා කරන්නත් පුළුවන්. යමෙක් ළඟ ශ්‍රද්ධාව නැත්තම් සිල් තියෙනවා. සිල් තියෙනවා නම් ඔහු ළඟ සතුට තියෙනවා. හේතුව පාරේ මැරුණත්, ඇලේ මැරුණත්, හේනේ මැරුණත්, බස් එකේ මැරුණත්, කොතන මැරුණත් දුකක් නෑ. මොකද තමන් උපදින්නේ හොඳ තැනක කියන බව පූර්ණ විශ්වාසයක් තියෙන නිසා. පින්නතුනි ඊළඟ කාරණාව විශ්වාසා පරමා ඥාති. මේ විශ්වාසය කියන එක හැම නෑයෙක්ම පරාජය කරනවා. විශ්වාසයේ තරම් උතුම්. අපිට ඥාතීන් ඕන තරම් ඉන්නවා. ඒ වුණාට අපි හැම නෑයා ගැනම විශ්වාසයක් තියනවද? මේත් නෑයෙක් කියලා කියනවා. ඒ වුණාට හැමෝම ගැන එක වාගේ විශ්වාසයක් නැහැ. අම්මගේ තාත්තගේ පැත්තේ, නෝනගේ මහත්තයාගේ පැත්තේ ඕන තරම් නෑයෝ හිටියට අඩුතරමේ එකට අම්මගේ කුසෙන් ඉපදිච්ච සහෝදරයෝ පිළිබඳවවත් ලොකු විශ්වාසයක් හුඟක් දෙනෙකුට නැහැ. ඕන තරම් සමාජ මිනිස්සු කතා කරනවා. සහෝදරයෝම කතා කරනවා අපේ අයියා නම් විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. අපේ අක්කා කියන දේවල් නම් කොහොමත් ගණන් ගන්න බෑ. සහෝදරයෝ නමුත් එහෙම කතා කරනවා. විශ්වාසයක් නැහැ. සමහර මව්පියන්ට ළමයි ගැන විශ්වාසත් නැහැ. ඇයි සමහර ළමයි ගෙදර තියෙන සල්ලි හොරකම් කරනවා.
ඒ හින්දා සල්ලි ටික ළමයින්ට අහුවෙන්න තියන්නේ නැහැ. මොකද විශ්වාසය නැහැ. අම්මා ගමනක් යන්න බලහම සමහරලාට කරාඹු දෙක නැහැ. ඒක හොරකම් කරගෙන ගිහිල්ලා ළමයි. දැන් ඊට පස්සේ අම්මට එව්ව හංගන්න වෙලා. ළමයි ගැන විශ්වාසයක් නැහැ. එහෙනම් විශ්වාස නැහැ කියන්නේ දුවේ පුතේ කියලා කීවට හැබෑම ඥාතිත්වයේ එතන නැහැ. එතකොට මේ බණ පද කොයි තරම් ගැඹුරක පිහිටලා තියෙනවද කියන කරුණු තේරෙන්නේ එතකොට. සමහර දරුවන්ට මව්පියෝ විශ්වාසත් නැහැ. අපේ තාත්තා සුරාවට ඇබ්බැහි වෙලා මත් කුඩු වලට ඇබ්බැහි වෙලා අපේ මාළවලුත් අරගෙන යයිද කියලා විශ්වාසයක් නැහැ. ඒ හින්දා ඒවත් හංගගෙන ඉන්නවා. සමහර වෙලාවට මේ සියලුම විශ්වාසයන් අභිභවනය කරලා ජීවිතයේ දවස් 2-3කට හම්බෙච්ච අය හරි විශ්වාසයි. කෙනෙක් විවාහ වෙන්න යනකොට සමහරවිට යෝජනාවකින් තමයි විවාහ වෙන්නේ. පළවෙනි දවසේ හම්බුණා. ගම්බිම් බලන්න ගියා. තව දවස් දෙකක් මුණ ගැහුණා. විවාහය තීරණය කරගත්තා. දැන් විවාහ වෙන දවස වෙනකොට ඒ දෙන්න මුණ ගැහිලා තියෙන්නේ දවස් 3යි නැත්තම් 4යි. පස්වෙනි දවස විවාහ වෙච්ච දවස. ගෙදර එක්ක ඇවිල්ලා මේ මිනිහයා අවුරුදු 25ක් 30ක් හම්බ කරලා හදාගත්ත ගේ ඇතුලේ ඒ මිනිහයාගේ බැංකු පොට්ටික ඒ මිනිහයාගේ දෙමව්පියන්ගෙන් හම්බෙච්ච දායාද ඉඩකඩම් වල තියෙන ඔප්පු තිරප්පු ටික යාන වාහන තියෙනවනම් ඒ වගේ ලියකියවිලි ටික හදාගත්ත හොයාගත්ත රං රිදී ටික ඔක්කොම දැන් තියෙන්නේ මේ ගේ ඇතුලේ. මෙතෙක් මේ ගෙදර යතුරු කාටවත් දුන්නේ නැහැ. මේ විවාහ වෙච්ච කෙනත් එක්ක තව දවස් 7-8ක් එක දිගට මේ ගෙදර ඉන්නවා. ඊට පස්සේ මේ පුද්ගලයා මාසෙකින් විතර ආපහු එන්න බලාගෙන රස්සාවට යනවා. හැබැයි මෙතෙක් කාටවත් නොදුන්න යතුරු ඇයට හෝ ඔහුට දීලා යනවා. තියෙන සම්පත් ටික ඔක්කොම ඒ ගේ ඇතුලේ තියෙනවා. දැන් පුදුම විශ්වාසයක් නේ. එහෙනම් පුදුම ඥාතිත්වයක් ඒ බැඳීම තුල. තවත් කාලයක් යනකොට අපි සමහර කෙනෙකුට කියනවා මගේ ජීවිතේ කිසි කෙනෙකුට කියලා නැති රහසක් තියෙනවා මං ගාව. මං අද ඒක ඔබට කියනවා. හැබැයි මම හැරුණකොට මේ රහස දන්න එකම කෙනා ඔබ. ඒ කියන්නේ අනිත් කවුරුවත් මේ රහස කියන්න විශ්වාස නැහැ. බිරිඳටත් වඩා ඒ පුද්ගලයා විශ්වාස නිසා ඒ රහස ඔහුටයි කියන්නේ. බාන්න එතකොට විශ්වාසය කොහොමද කියලා. ඒ කියන්නේ අනික් සියලුම න්‍යාය යටපත් කළා ඒ විශ්වාසවන්තයා. විශ්වාසා පරමා ඥාති. එතකොට ඔබේ ඥාති පරපුර ගැන තියෙන විශ්වාසය කොහොමද කියලා හිතන්න වෙනවා. අන්තිම කාරණාව ලෝකේ තියෙන උතුම්ම සැපය නිවන. නිබ්බාණං පරමං සුඛං. ඒ වුණාට අපිට ඕක තේරෙනවද? නිබ්බාණං පරමං සුඛං කියලා කීවට. නිවන සැපයි කියලා දේශනා කරලා තිබුණාට අපිට තේරෙනවද? තේරෙන්නේ නැති හින්දා තමයි නිවන් දකිත්වා කියනකොට සාදු සාදු කියලා කීවට අපිට නිවන් යන්න ඒ තරම් ලොකු වමනාවක් නැත්තේ. ලෞකික දියුණුව වෙනුවෙන් පැය 7-8 10 කැප කරනවා. නිවන් දකින්නත් එහෙම කැප කරනවද? එහෙම කොහොමත් නැහැ. අපේ පින්නතුන් පින්කමක් සංවිධානය කරලා සියලු දෙනාට ආරාධනා කරන්න අසල්වැසියන්ට නෑයන්ට එන්න කියලා. හුඟක් අය මොනවා කියයිද? බලන්නම් කියලා කියන්නේ. ඉඩක් තිබුණොත් එන්නම් කියලා කියන්නේ. නිවාඩුවක් ගන්න පුළුවන් වුණොත් එන්නම් කියලා කියන්නේ. බණක් අහන්න, දානයක් දෙන්න, සිල් ගන්න යන්න ඉඩක් තිබ්බොත්, විවේකයක් තිබ්බොත් විතරයි යෙදෙන්නේ. නමුත් රස්සාවට යන්න, ව්‍යාපාර කටයුතු කරන්න, විනෝද ගමන් යන්න තවත් නොඑක් දේවල් වලට ඉඩක් නැත්තම් ඉඩක් හදාගෙන යනවා. නිවන් දකින්න එන්න තමයි එච්චර පරක්කු. දවසේ පැය 24ක් ගත වෙනකොට කෙනෙක් හරියටම අහන්න ඇත්තේ එක බණක් වෙන්නේ.
පැය 24ෙම අපේ ගෙදර නම් බෞද්ධයා රූපවාහිනිය දාලමයි තියෙන්නේ කියලා කියනවා. පැය 24ම බෞද්ධයා ගුවන් විදුලිය අපේ ගෙදර දාලමයි තියෙන්නේ කියනවා. ඔව් ඉතින් ගුවන් විදුලිය ක්‍රියාත්මකයි. ධර්ම දේශනත් යනවා. අපි අහන්නේ නැහැ. සමහරලාට දවසකටම එකට ඉඳගෙන එක පැයක් බණ අහනවා ඇති. ඒ පැයේ පින් සිද්ධ කරගත්තා. ඉතුරු පැය 23ම ලෞකික කටයුතු වලින් නෙමෙයි යෙදিলা තියෙන්නේ. කයට වෙහෙස ආපුවාම නිින්දට යෙදුවා. අනික් කටයුතු වලට ඉතුරු මුළු කාලෙම යෙදුණා. බණ අහන්න යෙදුනේ පැයයි. එතකොට පැය 48ක් ගියහම පැය 64ක් ගියහම පැය 2යි පැය 3යි යෙදිලා තියෙන්නේ. අනික් ඔක්කොම ලෞකික පැත්තට. ඒ කියන්නේ ලෞකික ධනය, ලෞකික සතුට, ලෞකික සැපය හරි උතුම් කියලා කල්පනා. නමුත් පරම සුවය, පරම සැපේ නිවනයි කියලා කියනවා. එහෙනම් පින්නතුනි අපි වීරිය වඩන්න ඕනේ උතුම්ම සුවයක් හොයන්න නෙමෙයිද? පිත්තල වලට වඩා රිදී තියෙනවා නම් හොඳයි. ඊට වඩා රත්තරන් තියෙනවා නම් හොඳයි. ඊට වඩා තව වටින මණික් තියෙනවා නම් මුතු තියෙනවා නම් හොඳයි. ඒ වගේ මේ ලෞකික සැපයට වඩා අති ප්‍රණීත උතුම් සැපයක් තියෙනවා නම් ඒක හරි හොඳයි. නමුත් ඒකට යෙදෙනවා හරි අඩුයි. අපේ කල්පනාව මේකම සැපයි කියලා. අපේ බුදුරජාණන් වහන්සේක බ්‍රාහ්මණයෙකුට කරුණ දැක්වුවා අපූර්වට. ඒ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා ඔබ වහන්සේ වෘද්ධිනාසකී. මිනිස්සුන්ගේ දියුණුවට අකමැති. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඊර්ෂියාකාරී. මිනිස්සු දියුණු වෙනවට බුදුරජාණන් වහන්සේ ඊර්ෂියයි, මිනිස්සු සැප විඳිනවට ඊර්ෂියයි. බමුණගෙන් බුදුරජාණන් වහන්සේ අහුවා ඇයි මට එහෙම කියන්නේ? මං කාගේ දියුණුවද නැති කෙරුවේ? මං කාටද ඊර්ෂියා කෙරුවේ? මේ බ්‍රාහ්මණයා කියනවා ඔබ වහන්සේගේ හැම දේශනාවකම සාරය මොකද්ද? ඇහැ පාලනය කරන්න. කන පාලනය කරන්න. දිව පාලනය කරන්න. පංච ඉන්ද්‍රියන් පාලනය කරන්න කියලානේ දේශනා කරන්නේ. නමුත් මිනිස්සුන්ට ඇස් හම්බුනේ පාලනය කරන්නද? ඕන තරම් රූප බලන්න. කන් හම්බුනේ මිහිරි මිහිරි ශබ්ද හොයා ගිහිල්ලා අහන්න. මේ බමුණ කියනවා අපේ පොත්වල නම් එහෙම නැහැ. ඔබ වහන්සේ ඇහැ පාලනය කරන්න කියනවා. අපේ පොත්වල කොහොමද තියෙන්නේ? ඇහැ වඩන්න කියලා. රූප හොයන්න කියලා. රූප රස විඳින්න කියලා. දැක්කට වඩා ලස්සන රූප හොයා ගිහිල්ලා බලන්න කියලා. ශබ්ද අහන්න, ශබ්ද රස විඳින්න, මෙච්චර කල් අහලා නැති මිහිරි ශබ්ද හොයා ගිහිල්ලා අහන්න. දැන් මේ විදිහට බලහම අද අපි ගාව තියෙනෙත් ඕක නෙමෙයිද? එතකොට දැන් මේ අපි ගාව තියෙන්නේ බුද්ධ ආගමද? බලහම වෙනත් ආගමක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඇහැ පාලනය කරන්න කියලා. අපිත් කැමති රූප හොයන්න, රූප බලන්න, රූප රස විඳින්න, මෙතෙක් දැක්කට වඩා ලස්සන රූප හොයා ගිහිල්ලා බලන්න. ඕකනේ අපිත් තරමුන්නේ. එතකොට තමයි තේරෙන්නේ අපි බුද්ධ ආගමෙන් කොච්චර ඈතද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇහෙන් රූප බැලුවට කමන්නේ අවශ්‍ය දේවලුයි අනවශ්‍ය දේවලුයි දෙකම බලන්න එපා කියලා. අනවශ්‍ය දේවල් බලන්න ගියොත් මොනව වෙනවද? කෙලෙස් රැස් වෙනවා. උපන් අකුසල් යටපත් කරන්න, නූපන් අකුසල් නූපදවන්න. කෙලෙස් උපදින දෙයක් දැක්කහම අපේ සිරිත නතර වෙලා හැරිලා බලන එක. පේන්නේ නැත්තම් ඉස්සිලා බලන එක. මෙතෙක් ඉපදිලා නැති අලුත්ම කෙලෙස් සමුදායක් දැම්මට ඉපදුනා. නමුත් දේශනා කළේ උපන් අකුසල් යටපත් කරන්න, අලුත් අකුසල් එකතු කරන්න එපා කියලා. දැන් මේ රූප හොයලා දැක්කට වඩා ලස්සන රූප හොයා යන්න ගිහිල්ලා කෙලෙස් යටපත් වුණාද නැත්නම් වැඩි වුණාද? කනටත් එහෙමයි, දිවටත් එහෙමයි, කයටත් එහෙමයි, ඇහැටත් එහෙමයි, ඔක්කොම එහෙමයි.
නමුත් දැන් මාගන්දිය මේ බමුණු මාගන්දිය ආදී බ්‍රාහ්මණයෝ කැමති නෑ එහෙම දේශනා කරනවට. මිත්‍යා දෘෂ්ටිකයෝ ඒකට කැමති නෑ. පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා ඇයි ඒ ඇහැ පාලනය කරන්න කියලා තියෙන්නේ කියලා. ඇයි ඒ ඉන්ද්‍රියන් පාලනය කරන්න කිව්වේ කියලා දේශනා කළා, පැහැදිලි කළා. පංචකාමයට අපි හරි කැමතියි. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළා බ්‍රාහ්මණයේ මාගන්දිය මට තිබිච්ච පංචකාමයේ මේ මහ පොළොව මත කාටවත් තිබෙන්නේ නැහැ. මම විඳපු පංචකාමයේ වෙන කෙනෙකුට දකින්නවත් දුන්නේ නැහැ මගේ තාත්තා. ඒ තරම් සැපක් වින්දා. හැබැයි අවුරුදු 29ක් විතර යනකොට මට ඒ තරම් සැපදායක පංචකාමයේ දැනුනේ ලෙඩක් වාගේ. මම ඒ පංචකාමයේ අලුයම හෙළූ කෙළපිඩක් වගේ අහක දැම්මා. සියල්ලන්ටම නොදැනෙන්න මම ඒ ගිහි ගෙදරත් හැරියා. මහ රෑ ඒ පංචකාමයේ දාලා ගියා. ඊට පස්සේ මට හම්බුණා විවේකයෙන් ඉපදිච්ච ධාන සුවය. ප්‍රථම ධාන සුවය හම්බුණා. මාගන්දියේ මට එදා තමයි තේරුනේ අර gedara තිබිච්ච සැපයට වඩා ප්‍රථම ධාන සුවය කොච්චර උතුම්ද කියලා. මාගන්දියේ ප්‍රථම ධාන සුවය දිව්‍ය ලෝක සුවයට වඩා උතුම්. එතකොට මේ කියන්නේ දිව්‍ය ලෝක 6ම ගැනනේ. ප්‍රථම ධානය කියන එක දිව්‍ය ලෝක 6ෙම තියෙන සැපයට වඩා උතුම්. හැබැයි ඒ සැපේ හම්බුනේ මොනවා කරපු නිසාද? පංචකාමය අත්හැරපු හින්දා. අපේ ශාසනයේ ධ්‍යාන මට්ටම් කීයක් තියෙනවද? 8යි. ධ්‍යාන මට්ටම් 8ක් තියෙනවා. ඔය ධ්‍යාන මට්ටම් 8ටම උඩින් තමයි නිවන තියෙන්නේ. ප්‍රථම ධානයේ දිව්‍ය ලෝක සුවයට වඩා උතුම් නම් 8 වෙනි ධානයේ කොහොමද? ඊටත් උඩින් නම් මේ කතා කරන නිවන තියෙන්නේ නිබ්බානම් පරමං සුඛං කියලා කිව්වේ ඒකින්ද නේද? එහෙනම් මේ ලෝකේ කරන හැම දෙයක්ම කරන්නේ සැප විඳින්න නම්, හොයන හැම දෙයක්ම හෙව්වේ සැපක් වෙනුවෙන් නම්, මහන්සි වුණ තරම් මහන්සි උනේ හොරකම් කෙරුවා නම්, මංකොල්ල කෑවා නම් මේ ඔක්කොම කරලා තියෙන්නේ මොකක් හොයන්නද? සැපක් හොයන්න. නමුත් ඒ හැම සැපයකටම වඩා උතුම් සැපයක් හොයන්න සිල් ගුණ ආරක්ෂා කරගෙන යන්න පුළුවන් නම් ඇයි අපි ඒක කරන්නේ නැත්තේ? අපි යන්න තියෙන්නේ උතුම් සැපේ හොයන්න. වීරිය වඩන්න තියෙන්නේ එතෙන්ට යන්න. ඒක නොකර මේ හොයන සැපේ තරම තමයි භාග්‍යතුන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ. උදාහරණයක් දේශනා කළා. මිනිහෙක් ඉන්නවා, ඒ මිනිහගේ ඇඟ පුරාම කුෂ්ඨ හැදිලා. කහනවා ඉවරයක් නෑ. කහලා එපා වෙලා වේදනාව දරා ගන්න බෑ. යකඩ කබලක් ලිපේ දාලා අඹ දැල්ල වාගේ රතු වෙනකන් රත් කරලා අඬුවකින් අරගෙන අර තුවාලවල ගෑවි නොගෑවි තවනවා. අර කබලෙන් තවනවා වේදනාවෙන් හින්දා. හැබැයි කාලයක් මේ වේදනාව ඉවසලා තව හිටපු කෙනාගේ ලෙඩේ හොඳ වෙනවා. දැන් ලෙඩේ හොඳයි, එයා ගමනක් යනවා. යනකොට දකිනවා Tamanට හැදිච්ච ලෙඩේ හැදිලා තව කෙනෙක් යකඩයක් රත් කරගෙන තවනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා, අර කලින් තවාගත්ත මිනිහට දුවගෙන ගිහිල්ලා අර කබල උදුරලා අරන් තවා ගන්න හිතෙනවද කියලා. මෙයා කියනවා නෑ ස්වාමීනි. එහෙම හිතෙන්නේ නෑ. ඇයි හිතෙන්නේ නැත්තේ? ඔය කබලෙන් තවනකොට දුකයි. එහෙනම් ඇයි එදා තැව්වේ? ස්වාමීනි ලෙඩක් තිබ්බා. ඒ ලෙඩේ තියෙන කාලේ කායප්‍රසාදය වෙනස් වෙලයි තිබුණේ. තවනකොට සැපයි කියලා තමයි දැනුනේ.
හැබැයි දැන් සනීපයි. දැන් තේරෙන්නේ ඒකෙන් තවන එක දුකයි කියලා. අපි හැමෝටමත් තියෙන්නේ මොන ලෙඩේද? මේ පංචකාම ලෙඩේ තියෙන තාක්කල් මේ කරන දේවල් සැපයි කියලා තමයි කල්පනාව. හැබැයි ඔය කාම ලෙඩේ සනීප වෙච්ච දවසට ආයෙත් මෙහෙන්න නම් හිතෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මනුස්ස ලෝකේ ඉහළම සැපයක් විඳපු සිටුවරයෙක් හෝ සිටුපති පුත්‍රයෙක්, ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් උපරිම සැප විඳලා මැරිලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා. දැන් දිව්‍ය ලෝකේ ඉපදිච්ච ඒ සිටු පුත්‍රයාට කතා කරලා එයාගෙන් අහනවා ආපහු යන්න සිටු ගෙදර කියලා. ඒ දෙවියා කැමති වෙයිද සිටු ගෙදර එන්න? ඇයි කැමති නැත්තේ? දිව්‍ය සැපේ තරම් සිටු සැපේ රසයක් නැති හින්දා. මාගන්දිය පංචකාමයේ රස විඳපු මම විවේකයෙන් උපන් ධාන සෝය ලැබුවට පස්සේ දැනගත්තා පංචකාමයට වඩා මේක කොච්චර හොඳද කියලා. මාගන්දිය මම මගේ එක ශ්‍රාවකයෙකුටවත් අනුශාසනා කරන්නේ පංචකාමය හොඳයි කියලා. ඇහැ පාලනය කරන්න කීවේ, ඉන්ද්‍රියන් පාලනය කරන්න කීවේ ඒකයි. ඕකෙන් මිදිලා මෙහාට එන්න කියන්නේ. මම මිනිසුන්ට වෛර කරලා නැහැ. මම මිනිසුන්ගේ දියුණුව නැති කරලා නැහැ. උඹලා දකින්න පුහු දියුණුවට වඩා, පුහු සැපයට වඩා උතුම් සැපයක් හොයන්නයි මම පාර දේශනා කරලා තියෙන, පාර කියලා තියෙන්නේ. මේ මිනිස්සු රෑදවල් දඟල මේ හොයන සැපය කොයි වගේද? තුවාලයක් වටේට නියාගින් කහනකොට දැනෙනවා සතුටක්. අපි හැමෝම කරලා තියෙනවනේ. වනමුව නියාගින් කහනකොට දැනෙනවා සතුටක්. මාගන්දිය මේ මිනිස්සු මේ හොයන සතුට අන්න ඒ වාගේ එකක්. මේ රෑදවල් දඟලන්නේ ඒ වාගේ සතුටක් හොයන්න. මාගන්දිය ඊට වඩා උතුම් සැපයකට එන්නයි මම මිනිස්සුන්ට පාර කියලා තියෙන්නේ. මිනිස්සුන්ට පාර පෙන්නන්නේ. එහෙමනම් පින්නතනි උතුම්ම සැපය නිවන් සැපය. ඔබටත් මටත් ඒ නිවන ගැන තව හරියටම තේරෙන්නේ නැත්තේ අපි ওই නිවන ස්පර්ශ කරලා නැහැ. බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා ඒ සැපය ගැන අපට දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව පරම විශ්වාසයේ තියපු අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් එය එසේමයි ඒ නිවනට යන්න සූදානම් වෙනවා. නැතුව ස්පර්ශ කරලා ලබලා දැකලා අවබෝධ කරලා නෙමෙයි. නමුත් එහි සැපයේ තරම තේරෙනවා මනුස්ස ලෝකයේ උපරිම සෝයක් විඳින කෙනා සක්විති රජු. සක්විති රජවරු ඒ සැප අත්හැරලා ගිහිල්ලා මහාන වෙනවා නිවන් දකින්න. දිව්‍ය ලෝකයේ දෙවිවරු අප්‍රමාණව පින් කරනවා දෙව් සැප අත්හැරලා නිවනට යන්න. දෙවියන්ට හිතාගන්න බැරි තරම් සියුම් සැපයක් විඳින බ්‍රහ්ම රාජවරු නිවනට යන්න වීරිය වඩනවා. අපි සැපයි කියලා කියපු තැන්වල ඉන්න හැම කෙනෙක්ම ඒ සැපේ අත්හැරලා නිවනට යන්න වීරිය වඩනවා. ඒ කියන්නේ රාජ සැපයට, දෙව් සැපයට, බඹ සැපයට වඩා නිවන් සැපය උතුම් හින්දා. භාග්‍යතුන් වහන්සේ අපිටත් දේශනා කළා වහවහ නිවනට යන්න පාර හදාගන්න. අන්න ඒක නිසා නිබ්බානං පරමං සුඛං කියලා දේශනා කළා. අති උතුම්ම සැපේ. ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා මේ කාරණා ටික අපි මේ විදිහට කෙටියෙන් සිහිපත් කරලා නතර කරමු. කරුණු ටිකක් ඇහුවා. මේ කාරණා මත හුඟක් හිතන්න ඉඩ ඉතුරු වෙලා තියෙනවා. බණ අහනවා කියන්නේ ටිකක් අහලා හුඟක් හිතන එකට. එහෙනම් මේ බණපද 4 බුදුරජාණන් වහන්සේගේ විශ්වාසයට අනුව ලෞකික ලෝකෝත්තර වශයෙන් තව කල්පනා කරලා ජීවිතයට එකතු කරන්න මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණ ආගමට වඩා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුලට එන එකෙන් මොන තරම් සෝයක් තියෙනවද? අපිත් නොදැනම බුදු දහම කියලා හිතාගෙන තාමත් මිත්‍යා දෘෂ්ටික මත කරපින්නගෙන ඉන්නවා. ඒකයි මම කිව්වේ බමුණ සඳහන් කළේ ඇහැ වඩන්න, කන වඩන්න, දිව වඩන්න කියලා. අපිත් තාම කල්පනාව ඒක කර ඉන්න එක බුද්ධ ආගම දෙවි. ඕක මනාව තේරුම් ගන්නත් ඉගෙන ගන්න ඕනෙම බුද්ධ ආගම.
අහන්න ඕනෙම ධර්මය ඒ තුලින් ඕක වැටහෙන්න පටන් ගන්නවා. ඒ සියල්ල අවබෝධ කරගෙන ඒ පරම සුවය හොයාගෙන යන්න අපි පින්නතුන්ටත් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් වූ ධර්ම දේශනා පින්කමේ ප්‍රධාන අරමුණු කීපයක් සිහිපත් කරමින් ප්‍රධාන දායකත්වය ගැන සඳහන් කරනවා. අම්බලන්තොට රිදියගම පාරේ පදිංචිව සිටි එම්.එම්. චුල්ලතිලක මහත්මා අභාව ප්‍රාප්ත වී වසරක් පිරීම නිමිති කොටගෙන රේණුකා වීරවර්ණ භාර්යාව චරිත් පුතණුවන් නිරන්තරා දියණිය විසින් දායකත්වයේ දරන බව නැසී ගිය එච්.එම්. බබාසිඤ්ඤෝ පියාණන්ට හා පුංචි නෝනා දලුවත්ත මෑණියන්ට විජේපාල වීරවර්ණ කුල පියාණන්ට හා සෝමා නිලවීර මෑණියන්ට එම්.කේ. හීන් නෝනා මිත්තනියට ලසිතා වීරවර්ණ මෑණියන්ට හා ඊ.ඊ. එදිරි වික්‍රම පියාණන් ඇතුළු දෙපාර්ශ්වයේම මියගිය ඥාති මිත්‍රාදීන්ට අනවරාග්‍ර සංසාරයේ සිට පින් බලාපොරොත්තු වෙන ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම, ලොව පුරා සිටින පින්නතුන්ට ශ්‍රද්ධාදී ගුණ ධර්ම වඩවා ගැනීමට මුල් වූ බෞද්ධ නාලිකාවේ නිර්මාතෘවරව වැඩ සිට අපවත් වී වදාළ අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ පතන්නා වූ ලෞතුරා සුවය පිණිස උන්වහන්සේට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ වත්මන් අධිපති ධූරයේ හොබවන සංඝ පීතෘන් වහන්සේට, දිවා රැ නොබලා වෙහෙසෙන කාර්ය මණ්ඩලයට, ලොව පුරා ධර්ම ප්‍රචාර කටයුතු වල නියැලෙන සංඝ පීතෘන් වහන්සේලාට ආශිර්වාද කිරීම, අප විසින් කරන්නට යෙදෙන පින්කම් මාලාවන් සාර්ථක කරගන්න අවවාද අනුශාසනා කරන කල්යාණ මිත්‍ර ගෞරවනීය අවසරයි ආටිගල විපස්සී ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාට, පින්වත් උදේනී සිල් මාතාව ඇතුළු දසසිල් මෑණියන් වහන්සේලාට, බුදු සසුන බබලවමින් ධර්ම දේශනා කරන ගෞරවනීය ස්වාමින් වහන්සේට, මෙම පින්කමට සහභාගී වූ නොවූ උදව් උපකාර කළා වූ සිත පහදවා ගත්තා වූ නිවසේ සිට ධර්ම ශ්‍රවණය කරන්නා වූ ලක්වැසි ලෝවැසි පින්නතුන් සියලු දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. පින්කමේ දායකත්වයේ දරන සත්පුරුෂ දායක පින්නතුන්ගේ ඒ උතුම් ප්‍රාර්ථනා පෙරදරි කරගෙන පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඒ හැම කෙනෙකුටමත් ඔබටත් අපටත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.